කුරුගෙදර රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහනට එකතු වෙන දයාබර දුවේ පුතේ. ඔබ සැමට ආයුබෝවන්. අද දවසේ ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ තුන්වෙනි පාඩම. දර්ශක හා ලඝු ගණක. ඉතින් මේ පාඩමට පිවිසෙන්න කලින් මං හිතුවා ඔබට ගැටලු කීපයක් ඉදිරිපත් කරන්න. බලන්න දුවේ පුතේ. 5 6 30යි. 12 බෙදීම 3 4යි. ඒ ගැටලු දෙක ඉතා පහසුවෙන් සුළු කළ හැකියි. 1.3 ගුණ කිරීම 12.6. පිළිතුරු ලබා ගැනීම අපහසුයි. 0.724 ගුණ කිරීම 5.26. බෙදීම 1.98. එම ගැටලුවෙත් පිළිතුරු ලබා ගැනීම අපිට පේන අපහසු බව. මෙම ගැටලුව හදනවා නම් අපිට පුළුවන් වෙන්නේ ගණක යන්ත්‍රයක් උදව් කරගන්න. එහෙම නැත්නම් කැල්කියුලේටරයක්. කැල්කියුලේටරයක් නැතුව අපිට හදනවා නම් මේ ගැටලු දෙක විසඳන්න අපිට සිද්ධ වෙන්නේ මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙනවා. එහෙනම් බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. බලන්න. සංඛ්‍යාවක් දර්ශකාකාරයෙන් ලියන්න පුළුවන් නම් එම සංඛ්‍යාව ලඝු ගණකයක් ආකාරයෙන් ලියන්න පුළුවන්. එවිට ලඝු ගණක වගුවක් මගින් අපිට පුළුවන් මේ සංඛ්‍යා සුළු කරන්න. එහෙනම් ලඝු ගණක වගුව මුලින්ම හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතික ජෝන් නේපියර් නම් ගණිතඥයා. ඉන් අනතුරුව ඔබට පේනවා ඉන් අනතුරුව හෙන්රි බ්‍රිග්ස් නම් ගණිතඥයා මේ හොයාගත්ත ගණිත වගුව ලඝු ගණක වගුව සකස් කරා පිළිවෙලකට සහ ක්‍රමානුකූලව. බලන්න ඔබට ඔබේ පෙළ පොතේ 106 වෙනි පිටුවේ කොටසක් මම මෙතන පෙන්눔 කරනවා. බලන්න දුවේ පුතේ මේ වගුව ඔබ 10 පන්තියේදී දැක ඇති. අපි බලමු අද දවසේ මේ පාඩමෙන් ඔබට ලබා ගන්න පුළුවන් අරමුණු මොනවද කියලා. බලන්න දුවේ පුතේ අපිට පුළුවන් එකට අඩු දශම සංඛ්‍යා ලඝු ගණකේ හොයන්න. ලඝු ගණකයට අදාළ සංඛ්‍යාව ඒ කියන්නේ ප්‍රතිලඝු ගණකය. ව්‍යුතිය ඇතුළත් ලඝු ගණක එකතු කිරීම හා අඩු කිරීම. ව්‍යුතිය ඇතුළත් ලඝු ගණක ගුණ කිරීම සහ බෙදීම. ලඝු ගණක නීති ලඝු ගණක වගුව භාවිතයෙන් සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කිරීම. ඉතින් දුවේ පුතේ අපි බලමු සංඛ්‍යාවක් කොහොමද ලඝු ගණක වගුවෙන් බලාගන්නේ කියලා. බලන්න මම මුලින්ම දීලා තියෙනවා LOG 10. ඒක සමාන වෙලා තියෙනවා LG ට. එහෙනම් අපිට LOG 10 කියන එක කෙටි කරලා ලියන්න පුළුවන් LG ලෙස. ඉතින් දුවේ පුතේ ඔබට පේනවා මෙතන තියෙන්නේ 1.0. ඔබගේ ලඝු ගණක වගුවේ තියෙන්නේ 10 ලෙස. නමුත් තිබිය යුතු ආකාරය තමයි මම මේ පෙන්වන්න කරලා තියෙන්නේ. බලන්න අපි කොහොමද සංඛ්‍යාවක ලඝු ගණකේ බලන්නේ කියලා. අපි බලමු. මේ ලඝු ගණක වගුව බිංදුවත් 10ත් අතර තමයි සකස් කරලා තියෙන්නේ. බිංදුවත් 10ත් අතර පේලි තියෙන්නේ. එහෙනම් බිංදුවත් 10ත් අතර සංඛ්‍යා පමණයි අපිට මේ ලඝු ගණක වගුවෙන් බලන්න පුළුවන්. ඒ නිසා අපිට මුලින්ම තියෙනවා 1.354 ලඝු ගණකේ බලන්න. එහෙනම් අපි බලමු මේකේ කොහොමද ලඝු ගණකේ බලන්නේ කියලා. බලන්න ඔබට පේනවා 1.3 මෙතනත් 1.3 තියෙනවා. ඒ තමයි පේලිය. අනං මුල් ඉලක්කම් දෙක 1.3 අපි ගන්නේ පේලිය. බලන්න ඊළඟ ඉලක්කම අපි ගන්නේ තීරෙන්. තව ඉලක්කමක් තියෙනවා. ඒක ගන්න අපි මධ්‍යනාන්තර තීරුවේ. එහෙනම් මේ පිළිවෙට ඉලක්කම් අපි ගන්නවා. බලන්න මේ පේලියට අදාළ මේ තීරයේ අගය මොකද්ද කියලා. බලන්න 10 බලයක් ලෙස තියෙන්නේ. ඔබගේ පොතේ තියෙන 10 බලයක් ලෙස නෙවෙයි.
ඔබගේ පොතේ තියෙන්නේ 1303 කියලා. නමුත් තිබිය යුත්තේ 10 බලයක් ලෙස. 0.13 ලෙස. ඊට අදාළ ඉතුරු අගය වෙන්නේ 0.0.013. එහෙනම් 1.354 අතරේ ලඝුගණකය වෙන්නේ මේ සංඛ්‍යා දෙකේ එකතුවෙන් ලැබෙන අගය. ඔබට පේනවා 1.354 අතරේ ලඝුගණකය කියන්නේ 0.1316. ඔබට පේනවා මේ දෙන්න එකතු කරපුවාම අගය ලැබෙන බව. මේ බලන්න. මේ ලැබිච්ච සංඛ්‍යාවේ ප්‍රතිලඝු ගණකය. එහෙම නැත්නම් ඇන්ටිලොග් බැලුවොත් එහි අගය වෙන්නේ 1.354. එහෙනම් 1.354 ලඝු ගණකය 0.1316. 0.1316 ප්‍රතිලඝු ගණකය 1.354 බව. දැන් අපි බලමු ඊළඟට කොහොමද සංඛ්‍යාවක් ලඝුගණක ආකාරයෙන් ලියන්නේ කියලා. මට තියෙනවා පළවෙනි පේලියේ 42.54. 42.54 10ට වැඩි අගයක්. එහෙනම් අපි මේක හදාගන්න ඕනේ බිඳුවත් 10ත් අතර සංඛ්‍යාවකට. ඒකට අපි කියන්නේ විද්‍යාත්මක අංකණය කියලා. ඔබ මේ කොටස 9 ශ්‍රේණිය ඉගෙනගෙන තියෙනවා. අපි බලමු කොහොමද පූර්ණාංශය හැදෙන්නේ කියලා. එහෙනම් පූර්ණාංශය හැදෙන්නේ මේ 10 බලය. 10 බලයට එන අගයට. එහෙනම් 10 බලය 1 ඒ අගය තමයි පූර්ණාංශය ලෙස යන්නේ. එහෙනම් අපිට දශමාංශය ගන්න ඕනේ. දශමාංශය ගන්නේ ඔබට පේනවා මෙතන 4.254. එහෙනම් අපි ඉස්සෙල්ලා බැලුවා ලඝුගණක වගුව සංඛ්‍යාවක. බලන්න. 4.2ට අදාළ පේලිය. මෙන්න ඊළඟ ඉලක්කම තීරෙන් ගන්නවා. ඊළඟ ඉලක්කම අපි ගන්නේ මධ්‍යන්තර තීරුවේ. මේ අගයන්ට අදාළ මේ පේලිට අදාළ තීරයේ අගය 0.62884. ඊට අදාළ ඉතුරු අගය වෙන්නේ 0.004. එහෙනම් අපි ඉස්සෙල්ලත් බැලුවා මේ සංඛ්‍යා දෙකේ එකතුවෙන් තමයි දශමාංශය හැදෙන්නේ. බලන්න. මේ සංඛ්‍යා දෙකේ එකතුවෙන් අපිට දශමාංශය ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට පුළුවන් ලඝුගණකය ලියා ගන්න. පූර්ණාංශයයි දශමාංශයයි එකතු කළ විට ලඝුගණකය ලබා ගන්න පුළුවන්. අත් බලමු තවත් උදාහරණයක්. ඔබට පේනවා 0.4254. මේ අගය එකට අඩු සංඛ්‍යාවක්. එහෙනම් එකට අඩු සංඛ්‍යාවක් අපි හදා ගන්න ඕනේ බිඳුවත් 10ත් අතර. එහෙමනම් බිඳුවත් 10ත් අතර සංඛ්‍යාවකට හදා ගන්නකොට අපිට එනවා 10 ඍණ 1 වෙනි බලය. එතකොට අපිට පුළුවන් පූර්ණාංශය හදා ගන්න. බලන්න. පූර්ණාංශය 10 බලයේ පූර්ණාංශය. දශමාංශය අරාගෙම තමයි. එහෙනම් පූර්ණාංශයයි දශමාංශයයි එකතු කළ විට තමයි ලඝුගණකය හැදෙන්නේ. ඔබට පේනවා පූර්ණාංශයයි දශමාංශයයි එකතු කරපුවාම පොඩි වෙනසක් තියෙනවා. පූර්ණාංශය ඍණ දශමාංශය ධන. එහෙනම් ඒ දෙන්න එකතුවෙන් හැදෙන ලඝුගණකය පූර්ණාංශය පමණක් ඍණ නිසා අපි ඒක වෙනම පෙන්වන්න ඕන හින්දා එක උඩින් ඉරි කෑල්ලක් ගහලා තියෙනවා. ඒකට අපි කියනවා ව්‍යුති කියලා. ඔබට පේනවා පූර්ණාංශය දශමාංශය එකතු කළ විට ලඝුගණකය හැදෙනවා. පූර්ණාංශي ඍණ නම් අපි ලියන්නේ එක උඩින් ඉරක්, ඒ කියන්නේ ව්‍යුති ලෙස. අපි තව උදාහරණයක් බලමු. බලන්න මේ උදාහරණය දිහා.
0.002.4 මේ සංඛ්‍යාවත් එකට අඩු සංඛ්‍යාවක්. එහෙමනම් ඒ සංඛ්‍යාව අපි හදා ගන්න ඕනේ බිඳුවත් 10ත් අතර අගයකට. එවිට 10 ඍණ 2 ලැබෙනවා. ඒ අගේ තමයි පූර්ණාංශයට යන්නේ. එහෙනම් මේ 10 බලේ පූර්ණාංශයට යනවා. දශමාංශයේ වෙනසක් නැහැ. අපිට පේනවා ලඝු ගණකේ හැදිලා තියෙනවා පූර්ණාංශයයි දශමාංශයයි එකතු කිරීමෙන්. බලන්න. ඒකට තමයි අපි කියන්නේ ව්‍යුති කියලා. එහෙනම් අපි ඔක කියවන්නේ ව්‍යුති 2.6288. බලන්න නැවතත් පූර්ණාංශය ඍණ දශමාංශය ධන පූර්ණාංශය පමණක් ඍණ නිසා තමයි අපි මේ විදිහට පෙන්වුම් කරන්නේ. එහෙනම් දැන් අපි බලමු ලඝු ගණකයට අදාළ සංඛ්‍යාව හොයන්නේ කොහොමද කියලා. බලන්න මම ලඝු ගණකයේ වෙන් කරනවා පූර්ණාංශයයි දශමාංශයයි. බලන්න හොඳට. පූර්ණාංශය බිඳුව. දශමාංශය 0.290. එහෙනම් අපිට දශමාංශය තමයි ලඝු ගණක වගේම බලා ගන්න ඕනේ. මීට අදාළ අගයන් කොතනද තියෙන්නේ කියලා. බලන්න. දශමාංශය මෙතන තියෙනවා. ඊට අදාළ පේලිය 1.9. තීරය 5. එහෙනම් ඔබට පේනවා 1.95 1.95 බලන්න 1.95 දැන් අපිට 10 බලය ගන්න පුළුවන් පූර්ණාංශයට 10 බලය ගත්තා අපි පූර්ණාංශයට එහෙනම් 10 බිඳුව කියන්නේ 1යි 10 බිඳුව 1යි නම් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යාව 1.95 බලන්න 10 බිඳුව 1යි ඒ නිසා 1.95 ඒ විදිහටම ලියන්න පුළුවන් 1.95 කියලා. අපි ඊළඟට බලමු තවත් උදාහරණයක්. ඔබට පේනවා ව්‍යුති 1.29 මේකත් අපි වෙන් කර ගන්නවා පූර්ණාංශයයි දශමාංශයයි. බලන්න. පූර්ණාංශය දශමාංශය අපි වෙන් කරගත්තා. දැන් අපිට පුළුවන් මීට අදාළ සංඛ්‍යාව අපි හොයාගත්ත කලින් පූර්ණාංශය අපි අරන් යනවා 10 බලය ගාවට. එහෙනම් ඔබට පේනවා 10 ඍණ 1 කියන්නේ 10න් බෙදන්න කියන්නේ. 10 ඍණ 1 කියන්නේ 10න් බෙදන්න. එහෙනම් අපේ සංඛ්‍යාව 1.95. 1.95 10න් බෙදපුවාම ලැබෙන පිළිතුර තමයි 0.195. අපි බලමු දුවේ පුතේ ඊළඟට ව්‍යුති ඇතුළත් ලඝු ගණක එකතු කරන්න. බලන්න. මම ඔබට දීලා තියෙනවා ව්‍යුති ඇතුළත් ලඝු ගණක දෙකක්. මුලින්ම මම කරන්නේ මේ දීලා තියෙන ලඝු ගණක දෙකේ පූර්ණාංශ දශමාංශ වෙන් කරනවා. මේ තියෙන්නේ මේ සංඛ්‍යාවේ පූර්ණාංශය දශමාංශය වෙන් කරලා. ඊළඟ සංඛ්‍යාවෙත් ඔබට පේනවා මේ තියෙන්නේ පූර්ණාංශය මේ තියෙන්නේ දශමාංශය. එහෙනම් පූර්ණාංශ දශමාංශය වෙන් කරලා මම ඊළඟට කරන්නේ පූර්ණාංශ වෙනමත් දශමාංශ වෙනමත් අරගෙන එකතු කරනවා. එහෙනම් අපි බලමු පූර්ණාංශ එකතු කරපුවාම ඍණ 2යි ධන 1යි. සුළු කළපුවාම ඍණ 1යි. දශමාංශ අපි එකතු කරමු 3යි 5යි 8යි. 4යි 4යි 8යි. 1යි 1යි 2යි. 5යි 3යි 8යි. එහෙනම් දැන් අපි පූර්ණාංශ වෙනම එකතු කරගත්තා. දශමාංශ වෙනම එකතු කරගත්තා. දැන් අපි කරන්නේ මේ දෙක අපි එකට එකතු කරනවා. බලන්න. ඔබට පේනවා මේ පූර්ණාංශය සහ දශමාංශ එකතු කරවම ලැබෙන අගය. ඔබට මෙවැනි කෙටි ක්‍රමයකිනුත් මේක ලබා ගන්න පුළුවන්. මේ පිළිතුරම ලබා ගන්න පුළුවන්. මම පෙන්눔 කරලා තියෙනවා ඒ විදිය. අපි ඊළඟට බලමු ව්‍යුති ඇතුළත් ලඝු ගණක අඩු කිරීම.
බලන්න. ඉස්සෙල්ලා පෙර පරිදිම අපිට පුළුවන් පූර්ණාංශ දශමාංශ වෙන් කරන්න. මේ අගේත් පූර්ණාංශය දශමාංශය වෙන් කරගන්න. හැබැයි මේකේ අඩු කරන නිසා ඔබට පේනවා ඇති වරහණක් මන් දාලා තියෙනවා. වරහණක් දාන්න හේතුව පූර්ණාංශය දශමාංශය වෙන් කරනකොට පූර්ණාංශයට සහ දශමාංශයට මේ අඩු කිරීම අයිති වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම වරහණක් දාලා තියෙන්නේ. දැන් බලමු අපි මේක සුළු කරපුවාම ලැබෙන අගය. මේ සංඛ්‍යා වෙනසක් නැහැ. ඍණ ලකුණු දෙකක් ගුණ කරපුවාම ධන වෙනවා. ඍණයි ධනයි ඍණ වෙනවා. එහෙනම් අපිට පේනවා ඍණ වලින් මේ ලකුණු වෙනස් වෙලා තියෙන බව. ඊළඟට මම කරන්නේ පූර්ණාංශ වෙනමත් දශමාංශ වෙනමත් අරගෙන සුළු කරනවා. බලන්න මම දැන් අඩු කරනවා. 7න් 6ක් 1යි. 2න් අඩු කරන්න බෑ. 12න් 5ක් 7යි. එහෙනම් මෙතන 2න් 2ක් බිඳුවයි. 4න් 7ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පූර්ණාංශය මෙතනට ගෙනියන්න පුළුවන්. ගෙනිච්චාම අපිට මෙතන 14ක් කරගත්ත හැකියි. 14න් 7ක් 7යි. එතකොට මේ ඉතුරු පූර්ණාංශය අපිට මෙතනට ගත්තාම දැන් අපිට පුළුවන් මේ පිළිතුරු ලබා ගන්න. බලන්න පූර්ණාංශයයි දශමාංශයයි එකතු කරලා අපි සංඛ්‍යාව ගන්න. බලන්න මේ විදියට කෙටි ක්‍රමයකින් ගත්ත හැකියි. මම විස්තරාත්මක කරාට මේ විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු තවත් උදාහරණයක්. බලන්න. මෙතනක් තියෙනවා අඩු කිරීමක්. බලන්න. පූර්ණාංශය දශමාංශය වෙන් කරලා තියෙනවා. මම මේකේ වෙන් කරලා නැති බව පේනවා. පූර්ණාංශයේ බිඳුව නිසා මම එක වෙන් කරේ නැහැ. මේ සංඛ්‍යාවේ පූර්ණාංශයත් දශමාංශයත් මම වෙන් කරලා තියෙනවා. පූර්ණාංශයයි දශමාංශයයි අපි ඍණ නිසා වරහණක් දාන්න ඕනේ. අඩු කිරීම නිසා වරහණක් දාන්න ඕනේ. එහෙමනම් මේ අඩු කිරීමෙන් ඔබට පේනවා ඉස්සෙල්ලා පෙර පරිදිම ඍණයි ධන වෙනවා. ඍණයි ධනයි ඍණ වෙනවා. ඒ කියන්නේ මේ පූර්ණාංශයේ සහ දශමාංශයේ ලකුණු මාරු වෙනවා. ඍණයි ධන. ඍණයි ධනයි ඍණ. ඊට පස්සේ අපි කරන්නේ පූර්ණාංශ සහ දශමාංශ අපි එකට එකතු කරලා එකතු කරනවා. බලන්න මෙතන තියෙන්නේ ධන එකක්. මේ ධන එක මම මෙන්න මේ පූර්ණාංශයේ මෙන්න මේ දශමාංශයේ ගාවට ගෙනාවා. බලන්න මම මෙතනට ගෙනලා තියෙනවා මේ. මෙන්න මේ අගය තමයි මෙතනට ගෙනලා තියෙන්නේ. දැන් අපිට අඩු කරන්න පුළුවන්. 7න් 3ක් 4යි. 4න් 4ක් බිඳුවයි. 1න් 1ක් බිඳුවයි. 3න් 8ක් අඩු කරන්න බෑ. 13න් 8ක් 5යි. ඒ නිසා තමයි මම මේ ධන පූර්ණාංශ එක මෙතනට ගත්තේ. ඔබට මේ විදියට කෙටි ක්‍රමයකින් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ව්‍යුති ඇතුළත් ලඝුගණක ගුණ කරන්න. බලන්න උදාහරණයක් තියෙනවා. අපිට තියෙනවා මේ ලඝුගණකය දෙකෙන් ගුණ කරන්න. පෙර පරිදිම පූර්ණාංශය දශමාංශය මම වෙන් කරගන්න. පූර්ණාංශය දශමාංශය වෙන් කරගන්න. අපිට පුළුවන් ඊට පස්සේ පූර්ණාංශය වෙනමත් දෙකෙන් ගුණ කරන්න පුළුවන්. දශමාංශය වෙනම ගුණ කරන්න පුළුවන් දෙකකින්. බලන්න. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි. බිඳුව දැම්මක්. මෙතනට අපි එකක් ගෙනිච්චා. දෙවරක් ඍණ 2. දෙවරක් ඍණ 1 ඍණ 2යි. බලන්න. පූර්ණාංශය අපි ගුණ කරේ 2ෙන්. එතකොට ඍණ 2යි.
දැන් අපිට තියෙන්නේ පූර්ණාංශයයි දශමාංශයයි එකට එකතු කරන්න. එතකොට අපිට ලැබෙනවා ඍණ 2යි ධන 1යි සුළු කරපුවාම ඍණ 1යි. ඒ කියන්නේ ව්‍යුති 1යි. ව්‍යුති 1.08යි 2.4. අපි බලමු තවත් ගුණ කිරීමේ ගානක්. බලන්න. මේ පූර්ණාංශය සහ දශමාංශය වෙන් කරගමු. බලන්න. පූර්ණාංශය සහ දශමාංශය වෙන් කරගෙන 3ෙන් ගුණ කරමු. එහෙනම් ඔබට පේනවා 3 වරක් 4 12යි. එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි අපිට 7ක් වෙනවා ඉතුරු එකත් එක්ක. 3 වරක් 5 15යි ඉතුරු එක අපි පූර්ණාංශය පැත්තට ගෙනියනවා. එතකොට 3 වරක් 2 6යි කියලා අපිට ගුණ කරන්න පුළුවන් ඍණ 6ක් ලැබෙනවා පූර්ණාංශය. ඍණ 2 3ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙන්නේ ඍණ 6යි. දැන් අපිට පුළුවන් පූර්ණාංශයයි දශමාංශයයි එකතු කරන්න. එකතු කරනකොට පූර්ණාංශය ඍණ 6 ධන 1 සුළු කරපුවාම ඔයගොල්ලන්ට පේනවා ඍණ 6යි ධන 1යි. ඍණ 5යි කියන්නේ ව්‍යුති 5යි. එහෙනම් මේ සංඛ්‍යාව ව්‍යුති 5යි දශම 5යි 7යි 0.2. අපි ඊළඟට බලමු ව්‍යුති ඇතුළත් ලඝු ගණක බෙදන්න. බලන්න මම උදාහරණයක් කරන් තියෙනවා. පෙර පරිදිම මම පූර්ණාංශය සහ දශමාංශය වෙන් කරගන්න. පූර්ණාංශය දශමාංශය වෙන් කරගෙන 3ෙන් බෙදෙනවා. හැබැයි අපිට පේනවා මේ පූර්ණාංශය 3ෙන් බෙදන්න බෑ. පූර්ණාංශය 3ෙන් බෙදන්න බැරි හේතුව ඍණ නිසා. එහෙනම් මේ ඍණ පූර්ණාංශය දශමාංශය කොටසට ගෙනියන්න බෑ. පූර්ණාංශයේ පමණයි ඍණ වෙන්නේ දශමාංශය ධන වෙනවා. ඒ නිසා මේ අගය ඍණ අගය අපිට ගෙනියන්න බෑ දශමාංශයට. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. බලන්න. ඍණ 1 ඒ විදිහටම තියෙනවා පෙර පරිදිම. මා කරේ ඍණ 2 ධන 2 ලෙස බිඳුව වෙන විදියට ඍණ 2යි ධන 2යි අඩු කරලා එකතු කරා. බලමු මොකද මේකෙන් වෙන්නේ කියලා. දශමාංශයේ මම කිසි වෙනසක් කරලා නැහැ. පූර්ණාංශයේ වෙනසක් කරලත් නැහැ. මම කරලා තියෙන්නේ ඍණ 2යි ධන 2යි එකතු කරලා. බලන්න. දැන් ඔබට පේනවා ඍණ 1යි ඍණ 2යි ඍණ 3ක් හැදෙනවා. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. දැන් අපිට පුළුවන් 3ෙන් බෙදන්න. බලන්න. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. දැන් අපිට 3ෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට සකස් කරේ. 3ෙන් බෙදෙන ආකාරයට තමයි සකස් කරේ. දැන් අපිට පුළුවන් මේ පූර්ණාංශය මෙහා ගාවට ගෙනියන්න. බලන්න. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි මේ ධන 2 මම මෙතනට ගෙනිච්චා. දැන් අපිට පුළුවන් පහසුවෙන් 3ෙන් බෙදන්න. බලන්න. මේ ඍණ 3 3ෙන් බෙදපුවාම ඍණ 1යි. මේ සංඛ්‍යාව අපි 3ෙන් බෙදමු. 2ට 3 ඒවා නැහැ. 23ට 3 ඒවා 7යි. දෙකක් ඉතුරුයි. එහෙනම් 27ට 9යි. එකට නැහැ 12ට 4යි. එහෙනම් අපිට පේනවා දැන් ලැබිලා තියෙන්නේ පූර්ණාංශය දශමාංශය. දැන් අපි කරන්නේ පූර්ණාංශය දශමාංශය එකතු කරනවා. දැන් අපිට පුළුවන් මේ පිළිතුර ලබා ගන්න. අපි ඊළඟට බලමු ලඝුගණක නීති. බලමු. දුවේ පුතේ බලන්න ලඝුගණක නීති. ඔබ 10 ශ්‍රේණියේ ඉගෙනගෙන තියෙනවා. ඒවා නැවත මතක් කරමු. බලන්න. ලඝු ඒ පාදයට mn. එහෙනම් මෙතන ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් මේ ගුණ කිරීම අපිට ලියන්න පුළුවන් එකතු කිරීමක් ලෙස ලඝු ඒ පාදයට m එකතු කිරීම ලඝු ඒ පාදයට n ලෙස. බලමු උදාහරණයක්. මේ තියෙන ගුණ කිරීම. ලඝු ඒ පාදයට 5 ගුණ කිරීම 3. ඒක අපිට ලියන්න පුළුවන් ලඝු ඒ පාදයට 5 එකතු කිරීම
ලඝු ඒ පාදයට 3 ලෙස. එහෙමනම් දුවේ පුතේ අපි බලමු තවත් ලඝුගණක නීතිය. බලන්න. ලඝු ඒ පාදයට m බෙදීමෙන් එහෙනම් අපිට පුළුවන් ඒක ලියන්න ලඝු ඒ පාදයට m අඩු කිරීම ලඝු ඒ පාදයට n ලෙස. එහෙනම් බෙදීම ලියන්න පුළුවන් අඩු කිරීමක් ලෙස. අපි බලමු මේකට උදාහරණයක්. බලන්න. ලඝු ඒ පාදයට 5 බෙදීම 3. m බෙදීම n 5 බෙදීම 3. එවනම් ඒක අපිට ලියන්න පුළුවන් ලඝු ඒ පාදයට 5 අඩු කිරීම ලඝු ඒ පාදයට 3 ලෙස. මේ ඉගෙනගත්තු ලඝු නීති දෙක අපි 10 ශ්‍රේණියේ ඔබට මතක ඇති ඉගෙනගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි යමු ඊළඟ ලඝු නීතිය බලන්න. මේක තමයි අපි ඉගෙන ගන්න 11 පන්තියේ ලඝු නීතිය. බලන්න දුවේ පුතේ. මෙතන තියෙනවා ලඝු ඒ පාදයට mr r වෙනි බලය. ඒක අපිට ලියන්න පුළුවන් r ගුණ කිරීම ලඝු ඒ පාදයට m. එහෙම නැත්නම් r ලඝු ඒ පාදයට m ලෙස. අපි බලමු මේක කොහොමද ගන්නෙ කියලා. බලමු දුවේ පුතේ. බලන්න මම උදාහරණයක් කරන් තියෙනවා. ලඝු දෙකේ පාදයට දෙකේ තුන්වෙනි බලය. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ දෙකේ තුන්වෙනි බලය මම ප්‍රසාරණය කරනවා. දෙකේ තුන්වෙනි බලය ප්‍රසාරණය කරපුවාම ඔබට ලැබෙන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා කලින් ඉගෙනගත්ත ලඝු නීතිය. ගුණ කිරීමේ ලඝු නීතිය. බලන්න. මේක මට ලියන්න පුළුවන් එකතු කිරීමක් ලෙස. අර mn එහෙනම් අපිට ලියන්න පුළුවන් log දෙකේ පාදයට 2 එකතු කිරීම log දෙකේ පාදයට 2 එකතු කිරීම log දෙකේ පාදයට 2 ලෙස. මම මේ තුන වෙන් කරගත්තා. දැන් බලන්න. අපිට මේ තුන එකතු කරපුවාම මෙන්න මේ යගේ ලැබෙනවා. ඒතර ඔයගලන්ට පේනවා log දෙකේ පාදයට තුන්වෙනි බලය ලියන්න පුළුවන් 3 log දෙකේ පාදයට 2 බව. එහෙනම් අපිට පේනවා මේ ලඝු නීතිය හරි බව. ලඝු නීතිය නිවැරදි බව අපිට මෙතනින් පේනවා. අපි බලමු තවත් උදාහරණයක්. බලන්න දුවේ පුතේ. මේ උදාහරණය දිහා. මෙතන අපිට පේනවා log ඒ පාදයට 3 පස්වෙනි බලය. එහෙනම් මේක ලියන්න පුළුවන් 5යි log ඒ පාදයට 3 ලෙස. එහෙමනම් දැන් අපි ලඝු නීති 3 ඉගෙන ගත්තා. එහෙනම් අපි බලමු මේ ඉගෙනගත්තු නීතිත් පාවිච්චි කරලා ගැටලුවක් විසඳන්න. බලන්න. මම දීලා තියෙනවා 0.481 ගුණ කිරීම 40.54 අගය සොයන්න. අපි මේ අගය x ලෙස ගන්නවා. මේ දුන්න අගය මේ තියෙන ගැටලුව මේ තියෙන ගුණ කිරීම අපි ගන්නවා x ලෙස. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තටම ලඝු යොදන්න. දෙපැත්තම ලඝු ගණක යොදන්න පුළුවන්. දැන් අපි දන්නවා ගුණ කිරීමක් තියෙනවා. ගුණ කිරීමක් අපිට ලියන්න පුළුවන් මේ තියෙන්නේ අපි ගුණ කිරීමක් අපිට ලියන්න පුළුවන් mn නම් mn නම් අපිට ලියන්න පුළුවන් එකතු කිරීමක් ලෙස. බලන්න. ගුණ කිරීම mn මම ලියුවා එකතු කිරීමක් ලෙස. මේ බලන්න. දැන් අපිට පුළුවන් මේ දෙන්නගේ වෙන වෙනම ලඝු බලන්න. එහෙනම් මේ දෙන්නගේ ලඝු බලන්න අපි දැන් බලමු කොහොමද 0.481. එහෙනම් 0.481 කියන්නේ එකට අඩු සංඛ්‍යාවක්. එකට අඩු සංඛ්‍යාවක ලඝු ගණකෙන් බලනවා නම් අපිට සිද්ධ වෙනවා මේක සකස් කරගන්න 0ත් 10ත් අතර අගයකට. එවිට 4.81 4.81 බලන්න. 4.81 බලපුවාම බලමු ලැබෙන අගය මොකද්ද කියලා. බලන්න. 0.681.
එහෙනම් මේ සංඛ්‍යාවේ ලඝුගණකය වෙන්නේ මෙන්න මේ අගේ. බලන්න. 4.8 4.8 වෙනකොට තමයි මෙතන ව්‍යුති එකක් එන්නේ. අපි මුලින් ඉගෙන ගත්තා පූර්ණාංශය කොහොමද ලියන්නේ කියලා. එහෙමනම් මේ සංඛ්‍යාව බිඳුවත් 10ත් අතර අගයකට සකස් කරනකොට 4.8 වෙනවා. ඒ නිසා තමයි මෙතන ව්‍යුති එකක් හැදෙන්නේ. අපි බලමු ඊළඟ සංඛ්‍යාව. 40.54. ඔබට පේනවා ඒ අගය 10ට වැඩි අගයක්. එහෙනම් 10ට වැඩි අගයක් නම් අපිට සිද්ධ වෙනවා එම අගය බිඳුවත් 10ත් අතර අගයකට සකස් කරගන්න. එහෙමනම් අපි බලමු මේකෙත් ලඝුගණකේ. බලන්න 4.0 4.0 5යි 4 4.0 5යි 4 බලමු 0.6.7.5 මධ්‍යන්තර තීරුවෙන් එනවා 0.0.04 මේ දෙන්නගේ එකතුවෙන් තමයි මේ සංඛ්‍යාවේ ලඝුගණකය හැදෙන්නේ. එහෙනම් මෙතනට එකේ ඉලක්කම ආවේ මේක 10ට වැඩි අගයක් නිසා බිඳුවත් 10ත් අතර අගයකට සකස් කරනකොට 4.0 වෙනවා. ඒ නිසා තමයි පූර්ණාංශය එක ලෙස ලැබෙන්නේ. අපි බලමු ඊතුරු සිළු කිලිම් ටික. බලන්න. අපි සොයාගත්ත ලඝුගණක දෙක දැන් එකතු කරනවා. අපි එකතු කරමු බලන්න. මේ සංඛ්‍යා දෙක එකතු කරමු. 1යි 9යි 10යි. බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 2යි 7යි 9යි ඉතුරු 1යි 10යි. 8යි 1යි 9යි 6යි 6යි 12යි එකක් ඉතුරු. ඒක ධන එකක්. ඒ ඉතුරු වගය ධන එකක්. එහෙනම් ඒ ධන එක ඍණ එක තියෙනවා ව්‍යුති එක කියන්නේ ඍණ එක. ඒකත් සමග සුළු වුණාම ඉතුරු වෙන්නේ ධන එක පමණයි. එහෙනම් 6යි 6යි 12යි එකක් ඉතුරු. ඒක ධන ඍණ පූර්ණාංශයක් තියෙනවා ඍණ තියෙනවා. එහෙනම් ඒ අගයට සුළු වුණාම බිඳුවයි ඉතුරු වෙන්නේ ධන එක. ඔබට පේනවා ඇති ඒ අගය ලබාගත් ආකාරය. දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආපු අගයට අදාළව ප්‍රතිලඝු ගණකය බලන්න. බලන්න. මේ අගයට අදාළ ප්‍රතිලඝු ගණකය. අපි සොයාගත්ත අගයට අදාළ ප්‍රතිලඝු ගණකයයි බලන්න. බලන්න. ඒ අගය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ අගයට කොහොමද අපි ප්‍රතිලඝු ගණකය බලන්නේ කියලා ලඝු ගණක වගුවෙන් බලන්න 0.2.9 බිඳුවයි බිඳුව. ඒ අගය මෙතනින් පෙන්눔 කරනවා. ඔබට පේනවා මේ අගයට අදාළ පේලිය සහ තීරය. පේලිය 1.9. තීරයේ තියෙන්නේ 5. එහෙනම් මේ දෙක සම්බන්ධ වීමෙන් තමයි මේ අගය හැදෙන්නේ. බලන්න 1.9 5. පූර්ණාංශය 1 10 බලයට යනවා. අපි කලින් ඉගෙන ගත්තා. පූර්ණාංශය 10 බලයට යනවා. එතකොට දුවේ පුතේ බලන්න 10 පළවෙනි බලය කියන්නේ 10. එහෙනම් 1.9.5 10න් ගුණ කරපුවාම 19.5 බවට පත් වෙනවා. එහෙනම් මේ පිළිතුර වෙන්නේ 19.5. අපි බලමු දුවේ පුතේ තවත් ගැටලුවක් විසඳන්න. බලන්න මෙතන තියෙන්නේ බෙදීමක්. එහෙනම් 0.5යි 0.2යි 6 බෙදන්න තියෙන්නේ 4.0.5යි 4. අපි මේක සමාන කරනවා x අගයට. අපි ගන්නවා x ලෙස. දැන් අපි මේ ගැටලුවට දෙපැත්තටම ලඝු යොදනවා. දෙපැත්තටම ලඝු ගන්නවා. බෙදීමක් තියෙනවා. බලන්න. බෙදීමක් නම් අඩු කිරීමක් වෙන්න ඕනේ. එහෙනම් mn මේ තියෙන්නේ m මේ තියෙන්නේ n. එහෙනම් දුවේ පුතේ බෙදීමක් තියෙන වෙලාවට අපිට අඩු කිරීමක් එස ලියන්න පුළුවන්. බලන්න. මේ තියෙන්නේ අඩු කිරීමක් එස ලියලා. දැන් අපිට ඕනේ මේ අගයන් දෙකේ ලඝු අගය හොයාගන්න. අපි බලමු ඊළඟට කොහොමද මේකේ ලඝු අගයන් හොයාගන්නේ කියලා. 0.5යි 0.2යි 6 ලඝු ගණකේ හොයන්න තියෙනවා. බලන්න
5.0 2 6 5.0 2 6 මේ තියෙන්නේ. එතකොට ඔබට පේනවා 5.0ට අදාළ අගේ පේනවා මෙතන. 5.0 2ට අදාළ අගේ තමයි මේ තියෙන්නේ. ඉතුරු අගේ අපිට පේනවා 0.0.5. මේ දෙකේ එකතුවෙන් තමයි ලඝු ගණකය හැදෙන්නේ. බලන්න. 0.7ට 0.0.5 එකතු කරපිට අපිට මේ සංඛ්‍යාවේ ලඝු ගණකය ලබා ගන්න පුළුවන්. බලන්න. පූර්ණාංශය ලැබෙන්නේ මේ අගය එකට අඩු සංඛ්‍යාවක්. එකට අඩු සංඛ්‍යාවක් නම් මේ අගය 5.0 වෙනකොට මෙතන ලැබෙන ව්‍යුති එක. අපි බලමු දුවේ පුතේ ඊළඟ සංඛ්‍යාවේ ලඝු ගණකය සොයන්න. බලන්න. 46.54 මේ අගය 10ට වැඩි අගයක්. එහෙනම් මේ අගය අපිට සකස් කරන්න ඕනේ 0.10ත් අතර අගයකට. 4.054 4.5 ඊට අදාළව මධ්‍යන තීරුව තියෙන 4 4.054 කොහොමද බලන්නේ? බලමු අපි. මේ අගය ලැබෙනවා 4.0ට පේලියට අදාළ පස්වෙනි තීරේ. ඉතුරු අගය ලබා ගන්න පුළුවන් මධ්‍යන තීරුවෙන් මේ සංඛ්‍යා දෙකේ එකතුවෙන් ඔබට පේනවා මේ තියෙන ලඝු ගණකය ලබා ගන්න පුළුවන්. පූර්ණාංශය 1 වෙන්නේ මේ අගය 10ට වැඩි නිසා. 10ට වැඩි අගයක් නම් පූර්ණාංශය 1 වෙනවා. දැන් අපි ලබාගත්තු අගයන් අපි ගැටලුවට සම්බන්ධ කරමු. බලන්න. මම ලබාගත්තු ලඝු ගණක දෙක මම මෙතනට ගේනවා. දැන් ඔබට පේනවා 0.5.2.6 ලඝු ගණකේ තමයි මේ තියෙන්නේ. 4.0.54 ලඝු ගණකේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්න අපිට අඩු කරන්න ඕනේ. මේ සංඛ්‍යා දෙක අඩු කරනවා මම මෙන්න මේ විදිහට. බලන්න. 12න් 9ක් 3යි. 10න් 7ක් 3යි. 10න් 9න් බිඳුවක් 9යි. එතකොට 7න් 6ක් නෙමෙයි 7 අපි දුන්න නිසා 6න් 6ක් බිඳුවයි. එහෙනම් ඍණ එකක් තියෙනවා. එක ව්‍යුති එකක්. එහෙනම් ව්‍යුති එක උත්තරයට එන්න ඕනේ. පිළිතුරට එන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ මේ ලැබෙන පිළිතුර ප්‍රතිලඝු ගණකේ බලා ගන්න වෙනවා අපිට. ඊළඟට බලමු අපි කොහොමද මේ ලැබෙන පිළිතුරේ ප්‍රතිලඝු ගණකේ බලන්නේ කියලා. බලන්න. මේ තියෙන්නේ ඒ අගේ. එහෙනම් මේ අගේ කොහොමද ප්‍රතිලඝු ගණකේ බලන්නේ? බලන්න. මීට අදාළ අගය මෙතන නැහැ. ඊට අඩු අගයක් මෙතන තියෙනවා. ඒ වුණාට ඉතුරු අගය අතන තියෙනවා. බලන්න. මේ දෙකේ එකතුවෙන් මේ සංඛ්‍යාව ලැබෙනවා. මේ අගයන් දෙක එකතු කළ විට මේ තියෙන 0.0.933 ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ සංඛ්‍යාවට අදාළ පේලිය සහ තීරය 1.23 ඉතුරු අගයේ තියෙන්නේ බලන්න 9. එහෙනම් අපි කොහොමද දැන් සංඛ්‍යාව ලියන්නේ? 1.239 බලන්න 1.239 පූර්ණාංශය තමයි 10 බලයට යන්නේ. පූර්ණාංශය 10 බලයට යනවා. එතකොට අපිට පේනවා දැන් මේ ලබාගත්තු අගය 10 ඍණ 1. බලන්න නැවතත් ගැටලුවට ආපුවාම මේ තියෙන්නේ අපි එය ලබාගත්තු අගය 10 ඍණ 1 නම් 10න් බෙදන්න ඕනේ. එහෙනම් මේ පිළිතුර 10න් බෙදපුවාම 0.12339 වෙනවා. මේ සංඛ්‍යාව 10න් බෙදන්න 10න් බෙදුවාම මේ පිළිතුර ලැබෙනවා.
එහෙමනම් අපි යමු පුතේ තවත් ගැටලුවකට. බලන්න. 4.9 දෙවෙනි බලය. පෙර පරිදිම අපි p සමානයි කියලා ගන්නවා. දෙපැත්තටම ලඝු යොදනවා. ලඝු නීතිය ඔබට මතක ඇති. මේ ලඝු නීතිය මෙතනට පාවිච්චි කරනවා. මේ බලන්න. අපි ලඝු නීතිය ඉගෙන ගත්තා. ඒ නීතිය මෙතනට පාවිච්චි කරනවා. එවිට ඔබට පේනවා මේ දෙකේ බලය 2 LG 4.9 වෙන බව. එහෙමනම් දැන් අපිට ඒ අගේ ලඝු ගණකේ බලා ගන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ 4.9. ඊට අදාළ ලඝු ගණකේ බලමු. බලන්න දුවේ පුතේ. 4.9 බිංදුවත් 10ත් අතර අගයක්. ඒ නිසා මෙන්න ඔකට පේනවා 4.9 බිංදුව. ඊට අදාළ ලඝු ගණකය බලන්න කීයද කියලා? 0.69යි 0.2. මේ අගය තමයි මේ සංඛ්‍යාවේ ලඝු ගණකය වෙන්නේ. බලන්න පිළිතුර ලැබුණා. පූර්ණාංශය 0යි. පූර්ණාංශය 0යි. දැන් අපි මේ පිළිතුර ගැටලුව ගාවට රැගෙන ගියොත් බලන්න ඒ අගය තමයි මේ තියෙන්නේ. අපි ලඝු ගණක වගුවෙන් ලබාගත්තු අගය තමයි මේ තියෙන්නේ. ඒ අගය දෙකෙන් ගුණ කරපුවාම ලැබෙන පිළිතුර තමයි මේ තියෙන්නේ. දෙවරක් 2 4යි, දෙවරක් 0.0යි, දෙවරක් 9 18යි, එකක් ඉතුරුයි. දෙවරක් 6 12 1යි, 13න් 3 දැම්මා. ඉතුරු එක අපි පූර්ණාංශෙට ගෙනාවා. දැන් බලන්න. මීට අදාළ ප්‍රතිලඝු ගණකේ බලන්න. බලමු. මේ සඳහා අපිට ආයෙ නැවත ලඝු ගණක වගුවට යන්න වෙනවා. අපි යමු ලඝු ගණක වගුවට. බලන්න. ඒ අගය මෙතන තියෙනවා. ඊට අදාළ අගය මෙතන නැහැ. 0.38යි 0.4 මෙතන නැහැ. එහෙනම් ඊට අදාළ අඩු අගයක් තියෙන්නේ. එහෙනම් අඩු අගයට ඉතුරු අගය මෙන්න මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුවෙන් තමයි මෙන්න මේ දශමාංශය හැදෙන්නේ. එහෙනම් මීට අදාළ පේලිය සහ තීරය හොයාගන්න ඕනේ. බලන්න. මෙන්න පේලිය 2.4. මෙන්න තීරය 0. එහෙමනම් ඉතුරු අගය තියෙන්නේ බලන්න 1. එහෙමනම් ඔබට පේනවා දැන් අපිට පුළුවන් මේ සංඛ්‍යාවේ ප්‍රතිලඝු ගණකේ හොයාගන්න. බලමු. ඔබට පේනවා දැන් පැහැදිලිව 2.4යි 0.1. 2.4යි 0.1. 10 පළවෙනිම බලය වෙන්නේ පූර්ණාංශය. පූර්ණාංශය යනවා 10 බලයට. එතකොට අපි නැවතත් ගැටලුව ගාවට යමු. බලන්න දුවේ පුතේ. මෙන්න ඒ ලබාගත් අගය. එහෙනම් බලන්න දුවේ පුතේ 10 පළවෙනි බලය නම් 10න් ගුණ කරන්න තියෙනවා. 10 පළවෙනි බලය කියන්නේ 10. එහෙමනම් ගුණ කරපුවාම ලැබෙන පිළිතුර 24.01යි. අපි යමු තවත් ගැටලුවකට. මේ තියෙන්නේ 0.0.4යි වර්ගමූලය. එහෙමනම් මේ ගාන කොහොමද අපි සුළු කරන්න කියලා බලමු. බලන්න මේක අපිට ලියන්න පුළුවන් දර්ශකාකාරයෙන්. මේ බලන්න අපි ඉගෙනගෙන තියෙනවා මූල ලකුණු සහිත සංඛ්‍යාවක් භාගයමය දර්ශකයක ලෙස ලියන ආකාරය. මේ බලන්න. එහෙමනම් ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට ලඝු ගණක දෙපැත්තටම අරගෙන. දැන් අපිට මෙන්න මේ සංඛ්‍යාව දර්ශක නීතියක් පාවිච්චි කරන්න වෙනවා. බලන්න දර්ශක නීතිය. මෙතන තියෙනවා ඔබට පේනවා භාගය. LGMR සමානයි RLGM කියලා ලියන්න පුළුවන් නම් මේකත් ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. මේ භාගය මෙතනට ගේන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා උදාහරණ කතා කරා. එහෙමනම් දුවේ පුතේ ඔබට පේනවා මෙහෙම ලියන්න පුළුවන් කියලා. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේකේ ලඝු ගණකේ බලා ගන්න. ඒකට අපිට නැවත යන්න වෙනවා ලඝු ගණක වගුවට. බලන්න. ඊට අදාළ ලඝු ගණකේ අපි හොයමු.
එහෙනම් මේකත් එකට අඩු සංඛ්‍යාවක් තමයි. එහෙනම් මෙතන 4.74 බලන්න ඕනේ. බලන්න. 4.74 ඊට අදාළ ලඝු ගණකය වෙන්නේ 0.67558. එහෙමනම් ඒ යගේ තමයි මෙම සංඛ්‍යාවේ ලඝු ගණකය වෙන්නේ. ඔබට පේනවා එකට අඩු සංඛ්‍යාවක් නිසා 4.7 වෙනකොට තමයි මෙතන වියුති දෙක වෙන පූර්ණාංශය හැදෙන්නේ. එහෙනම් පූර්ණාංශය හැදිලා තියෙන්නේ 4.7 වෙනකොට පූර්ණාංශය තියෙන දෙකක් වෙනවා. අපි දැන් මෙයාගේ අරන් යමු ගැටලුව ගාවට. බලමු. මෙන්න අපි ලඝු ගණක වගුවෙන් ලබාගත් අගය එක දෙකෙන් බෙදන්න තියෙනවා. මෙයාගේ දෙකෙන් බෙදමු අපි. වියුති දෙක දෙකෙන් බෙදපුවාම වියුති 1යි. 6 ඉලක්කම දෙකෙන් බෙදපුවාම 3යි. 4 දෙකේවා 3යි. ඉතුරු 1යි. 15ට දෙකේවා 7යි. එකක් ඉතුරුයි. 18ට 9යි. එහෙමනම් මේ යගේ අපි දැන් බලන්න ඕනේ ලඝු ගණකෙන් ප්‍රති ලඝු ගණකය. අපි බලමු මෙන්න ප්‍රති ලඝු ගණකේ බලන ආකාරය. අපිට පුළුවන් මෙන්න මේ යගේ ප්‍රති ලඝු ගණකේ බලන්න. බලන්න. අපි බලන්නේ දශමාංශය. දශමාංශය 0.337.9. මෙතන තියෙන්නේ කීයද? 0.336.5. මීට වඩා අඩු අගයක්. ඉතුරු අගය අතන තියෙනවා. එහෙමනම් මේ දෙක එකතුවෙන් තමයි දශමාංශය හැදෙන්නේ. එහෙනම් මීට අදාළ පේලිය සහ තීරය. පේලිය සහ තීරය ගත්තොත් 2.1 ඉතුරු අගයේ තියෙනවා 7. එහෙනම් අපිට සංඛ්‍යාව ලියා ගන්න පුළුවන් 2.1 7යි 7. 2.1 7යි 7. මේ තියෙන්නේ පූර්ණාංශය. මේ තියෙන්නේ පූර්ණාංශය. පූර්ණාංශය තමයි 10 බලයක් වෙලා යන්නේ. එහෙමනම් දුවේ පුතේ දැන් අපිට ලියන්න පුළුවන් මේ සංඛ්‍යාවේ උත්තරේ. බලන්න. මේ තියෙන්නේ 10 ඍණ 1. 10 ඍණ 1 නම් 10ෙන් බෙදන්න ඕනේ. එහෙනම් 2.177 10ෙන් බෙදපුවාම මේ පිළිතුර ලැබෙනවා. එහෙමනම් බලමු අපි දුවේ පුතේ අද දවසේ අපි ඉගෙන ගත්ත ලඝු ගණක නීති ඒ වගේම ලඝු ගණක වගුව බලන්නේ කොහොමද? ප්‍රති ලඝු ගණකේ හොයන්නේ කොහොමද? එහෙනම් මේවා පාවිච්චි කරන්න වෙනවා ඔබට ඉදිරියේ එන අපොස සාමාන්‍ය පෙළ විභාගයට. එහෙනම් ඒ සඳහා ඔබ සූදානම් වෙන නිසා අනිවාර්ය ගානක් නිසා අපි බලමු අපොස සාමාන්‍ය පෙළ කලින් ගාන. බලන්න දුවේ පුතේ. මේ තියෙන්නේ 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ගැටලුව. 5 සමානයි 3.14 යොදාගෙන r හි අගය පළමුව දශම ස්ථානයට සොයන්න. ඔබට දීලා තියෙනවා r සමානයි 5 වර්ගමූල 5 බෙදීම 5 කියලා. එහෙනම් කොහොමද දුවේ පුතේ මේ අගේ පිළිතුරු ලබා ගන්න කියලා බලමු. බලන්න. අපි කලිනුත් ඉගෙන ගත්තා මූල ලකුණු සහිත සංඛ්‍යාවක් කොහොමද භාගමේ දර්ශකයක් හැටියට ලියන්නේ කියලා. එහෙනම් අපිට පේනවා මෙතන මූල ලකුණක් තියෙනවා. එහෙනම් මේ මූල ලකුණ අපිට ලියන්න වෙනවා භාගමේ දර්ශකයක් ලෙස. බලන්න. එහෙනම් මේ මූල ලකුණ තියෙන අපිට ලියන්න පුළුවන් භාගමේ දර්ශකයක් ලෙස. ඊළඟට අපිට පුළුවන් ඔබට පේනවා ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් ගුණ කිරීමක් නම් ඔබට පේනවා ගුණ කිරීමක් තියෙනවා. ගුණ කිරීමක් නම් අපිට ලියන්න පුළුවන් එකතු කිරීමක් හැටියට. ඒ වගේම තමයි බලයක් තියෙනවා නම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. බලන්න. මේ දෙකම මෙතනින් අපිට විසඳ ගන්න පුළුවන්. බලන්න. ගුණ කිරීමක් නම් අපිට ලියන්න පුළුවන් එකතු කිරීමක් හැටියට. බලයක් තියෙනවා නම් ලඝු ගණකේ අපිට ලියන්න පුළුවන් r LGM ලෙස. LGM r සමානයි r LGM ලෙස. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ලියන්න. බලන්න. ඔබට පේනවා
ಗುಣ කිරීම එකතු කිරීමක් සැලීලා තියෙනවා. භාගමය දර්ශකය බලන්නකෝ. භාගයයි LG පහ බෙදීම 3.14 කියලා ලියලා තියෙනවා. ඒ වගේම තමයි 5 වලට මම යොදාගෙන තියෙනවා 3.14. ඒක ඔබට දීලා තියෙනවා ගානේ 5 සමානයි 3.14 කියලා. දැන් අපිට ඊළඟට ඕනේ බෙදීමේ නීතිය. ඔබට පේනවා LG 5 බෙදීම 3.14. එහෙනම් ඒක තියෙන්නේ බෙදීමක් ලෙස. බෙදීමක් ලෙස තියෙනවා නම් ඒ යගේ අපිට ලියන්න පුළුවන් අඩු කිරීමක් හැටියට. එහෙනම් බෙදීම අඩු කිරීමක් ලෙස ලියන්න පුළුවන් නම් ඔබට පේනවා මෙන්න මේ ආකාරයට සකස් කරන්න පුළුවන්. එහෙනම් ಗುಣ කිරීමක් ලියුවා අපි එකතු කිරීමක් ලෙස. භාගමය දර්ශකයක් ලියුවා අපි භාගයයි LG 5 බෙදීම 3.14 කියලා. ඔබට පේනවා වරහන් ඇතුලේ තියෙන්නේ බෙදීම. 5 බෙදීම 3.14. එහෙමනම් 5 බෙදීම 3.14 අඩු කිරීමක් ලෙස මෙන්න මේ ආකාරයට අපිට ලියන්න පුළුවන් ප්‍රසාරණය කරලා. දැන් අපිට ඕනේ මේ සංඛ්‍යාවල ලඝු ගණක බලන්න. ඒ සඳහා අපි යම් දුවේ පුතේ ලඝු ගණක වගුවට. බලන්න. මම මුලින්ම අරන් තියෙන්නේ 5 ලඝු ගණකේ හොයන්න. මෙතන තියෙන දුවේ පුතේ 0.10 අතර සංඛ්‍යාවක්. එහෙනම් අපිට පුළුවන් 5.0 කියලා මේ අගය ලියන්න. 5.0 අගය වෙන්නේ ඔබට පේනවා 69යි 90. 0.6යි 9යි. ඔබේ පොතේ තියෙන්නේ 69 90 ලෙස. නමුත් ඇත්තටම තියෙන්න ඕනේ 0.6යි 9යි 9යි. එහෙනම් 5 ලඝු ගණකය වෙන්නේ මේ අගේ. අපිට තවත් අගයක් බලන්න තියෙනවා. ඒ සඳහා අපි ඊළඟ ලඝු ගණක වගුවට යන් 3.14. 3.14 ලඝු ගණකය. ඒකත් 0.10 අතර සංඛ්‍යාවක්. 3.14 3.1 අපි පේලියෙන් ගන්නවා. 4 තීරයෙන් ගන්නවා. ඊට අදාළ අගය වෙන්නේ 0.499යි 6යි 9. එහෙනම් මේ අගේ ලඝු ගණකය වෙන්නේ 0.499යි 6යි 9. බලන්න. දැන් මේ සොයාගත්ත ලඝු ගණක අගයන් අපි ගැටලුව ගාවට අරන් යමු. බලන්න. මෙන්න අපි නැවතත් මතක් කරොත් මේ අපි අර ප්‍රසාරණය කරපු ප්‍රකාශනය දැන් ඔබට 5 ලඝු ගණකය මෙතනින් පෙන්눔 කරනවා. මේ 5ත් ඒ ගානමයි තියෙන්නේ. මේ අගෙත් ලඝු ගණකය ඔබට පේනවා. එහෙනම් අපිට මේ දෙන්න අඩු කරන්න ඕනේ. අපි බලමු අඩු කරන්න. ඔබට පේනවා මම මේ සංඛ්‍යා දෙක අඩු කරලා තියෙනවා. ඒ අඩු කරපු සංඛ්‍යාව දැන් අපිට දෙකෙන් බෙදන්න වෙනවා. මේ අඩු කරපු සංඛ්‍යා දෙක මම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම ඔබට පේනවා මේ අගේ දෙකෙන් බෙදුවාම මෙන්න මේ අගේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙනවා මේ ලඝු ගණක දෙක එකතු කරන්න. මේ දෙන්න එකතු කරපුවාම ලැබෙන අගය තමයි මේ තියෙන්නේ. එහෙනම් මීට අදාළ ප්‍රතිලඝු ගණකය බලන්න වෙනවා. ප්‍රතිලඝු ගණකය බලන්න වෙන්නේ ලඝු ගණක වගුවකින්. එහෙනම් මේ සංඛ්‍යාවට අදාළ ප්‍රතිලඝු ගණකය අත් බලමු වගුවේ. බලන්න. මේ අගේම නැහැ. ඊට අඩු අගයක් තියෙනවා. ඊට අඩු අගේ නම් ඉතුරු අගේ අතරින් පෙන්눔 කරනවා. ඊට අදාළ පේලිය සහ තීරය. ඊට අදාළ පේලිය සහ තීරය ගත්තාම 6.31. ඉතුරු අගේ තියෙන්නේ පළවෙනි පේලිය. පළවෙනි තීරය. එහෙමනම් 6.3යි 1.1 ලෙස අපිට ප්‍රතිලඝු ගණකය බලන්න පුළුවන්. පූර්ණාංශය වෙන්නේ 10 බලය බිඳුවයි. එහෙනම් අපිට 10 බිඳුව කියන්නේ 1යි. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවන් 6.3යි 1.1 ලෙස. ගානේ තිබ්බා පළමු දශම ස්ථානෙට වට යන්න කියලා. බලන්න. එහෙමනම් පිළිතුර වෙන්න ඕනේ 6.3යි. එහෙමනම් දුවේ පුතේ අද දවසේ ඔබ ඉගෙන ගත්තා ලඝු ගණක නීති, ලඝු ගණක ප්‍රකාශන සුළු කිරීම. එහෙමනම්
මේ වගේ ඔබට පුළුවන් වෙන්න ඕනේ ලොග්ගණක ගැටලුවක් විසඳගන්න. ඉදිරියේ එන සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මූණ දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබට සිල් දෙනාට.